Okay, so today we start the next part of the networking lesson, that is how to assign address to the devices in the computer network. අපි කතා කරන්නේ network ඊළඟ පාඩම් කොටසේ තමයි අපි කොහොමද පරිගණක ජාලයකදී ඒකේ තියෙන උපාංග වලට කොහොමද අපි IP ලිපින ලබා දෙන්නේ කියන්නේ. නැත්නම් ලිපින ලබා දෙන්නේ කියන්නේ. නැත්නම් ලිපින ලබා දෙන්නේ. දැන් මේක ඉතාමත් වැදගත් මේ කොටස. මොකද අපිට විභාගයේදී මේකෙන් අර network ප්‍රශ්න කොටසක්. දැන් network එකේ ලොකු ප්‍රශ්නයක් හදනවනේ. අපිට ඒක අනිවාර්යෙන් ගෙනම ඇඩ්‍රස් දෙන එක. අතන IP ඇඩ්‍රස් දෙන්න කියලා තියෙන්නේ. මම මෙතන ලිපින කිව්වා මොකද ලිපින වර්ග කීපයක් කියලා. So try to understand this lesson, that's very important, and you will do a lot of calculations are there. මේ ගොඩක් ගණන් හදන්න ඕනේ. දැන් අපි ඉගෙන ගත්ත number system පාඩම ඒක ගොඩක් වැදගත්. So we have learned about the number system lesson, that is very very important here, especially binary. විශේෂයෙන්ම ද්විමය සංඛ්‍යා. අපිට හෙක්සත් ඕනේ ටිකක්, but basically we need the binary number system. So now try to understand how we are going to assign addresses to the devices in the network. අපි බලමු තේරුම් ගන්න කොහොමද අපි පරිගණක ජාලවලදී පරිගණක වල නැත්නම් උපකරණ වලට ලිපින ආශ්‍රය කරන්න කියලා. මුලින්ම අපිට ප්‍රශ්නයක් අහන්න. What is the first question? Why we need addresses? Why we need address? අපිට ඇයි ලිපිනයක් ඕන කරන්නේ? දැන් ඔයගොල්ලෝ ගැන හිතන්නකෝ. ඔයා ගැන මම ගැන. දැන් කාට හරි කිව්වොත් අපේ ගෙදරට එන්න කියලා එයා මොකක්ද අහන්නේ? මොකක්ද ඔයාලගේ ඇඩ්‍රස් එක කියලා. අපි ඇඩ්‍රස් එක දෙනවනේ. අපි ඇඩ්‍රස් එක දෙන්න ඕනේ. දැන් නම් අපිට මේක Google Map එකේ share කරන්න පුළුවන් නේ ඇඩ්‍රස් එක. ඒත් අපි ඇඩ්‍රස් එක දෙනවාම එයාට පුළුවන් අපව හොයාගන්න. අපි දැන් කම්පියුටර් network එකේ ඉන්නවා නම් අපිට මොනවා හරි පණිවිඩ ලැබෙන්න ඉපයි. අපි කිව්වනේ communications පණිවිඩයක් අපි යවන්නේ. මම අපි කිව්වා hub එකයි switch එකේ වෙනස. Can remember the difference between hub and the switch? Hub, what is happening with the hub? Whatever signals received the hub will be distributed to the whole network. Then network become busy. මතක අපි කිව්වා hub එකකදී නාභියකදී signal ආවත් නාභියට ඒ නාභිය මොකද ගන්නේ signal ටික ඔක්කොම මුළු network එක පුරාම පතුරවා හරිනවා විසිරවනවා. ඒ නිසා network එක කලබලකාරී. But switch is totally different. How the switch works, whenever it get message to the switch, it send only to the destination device. Switch එකේදී මොකද වෙන්නේ? අපිට message එකක් ආවොත්, jump දෙයක් ආවොත් ඒක යවන්නේ අදාළ උපකරණයට විතරයි. તો කොහොමද මේ අදාළ උපකරණ අඳුරගන්නේ? අඳුරගන්න එයාට දෙනවා මොකද්ද? address එක. මේක හරියට තමන්ගේ ගෙදරට ලියුමක් එනවා. ලියුම්කාරයා කොහොමද තමන්ගේ ගෙදර address එක මේ ලියුම තමන්ට එවන්නේ? තමන්ට දෙන්නේ කොහොමද? තමන්ගේ address එක එන්නේ. හිතන්න දැන් ගෙවල් 100ක් තියෙනවා. ගෙවල් 100ම එකම address එක තියෙනවා. මොකද වෙන්නේ ලියුමක් ආවා? බෙදන්න ලිසිද අමාරුද? අමාරුනේ. හරි අමාරුයි. ඒක නිසා අපි කියන්නේ කම්පියුටරේ නැත්නම් පරිගණක ජාලයේදී හැම device එකකටම අනිවාර්යයෙන්ම තියෙනවා මොකද්ද? address එක. But there are two types of addresses are given for a device in a computer network. අපි මේ කතා කරන පරිගණක ජාලවලදී මේ උපාංග වලට ලැබෙනවා ලිපින වර්ග දෙකක්. There are two types of addresses are assigned to the devices in a computer network. address වර්ග දෙකක් තියෙනවා. මොකද address වර්ග දෙක? එකක් අපි කියනවා මොකද්ද? MAC address කියලා. MAC address. What is mean by MAC? Media Access Control Address. MAC address. අපි කියනවා මාධ්‍ය ප්‍රවේශ ලිපිනය කියලා. මේක මොකක්ද ඇත්තටම? අපි විස්තරේ ලියාගමු මේ ඇඩ්‍රස් එක මයිඩ තියලා තියෙනවා ලියාගන්න. එතන ලියාගන්න මේ වාක්‍ය මයිඩ තියලා තියෙනවා ලියන්න නෝට් එකේ. එතන ලියාගන්න MAC address කියන එකට. A physical address used to identify the device on a network uniquely. ජාලයක උපාංග අනන්‍යව හඳුනා ගැනීමට භාවිත කරන භෞතික ලිපිනය. A physical address used to identify the devices on a network uniquely. මොකද භෞතික ලිපිනයක් කියන්නේ? මේක ඇත්තටම මේ hardware කොටසේ hardware manufacturer සකස් කරලා තියෙනවා.
අපිට මේක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. It's a permanent address burned on the hardware. දෘඩාංග මත ස්ථාවරව සටහන් කරලා තියෙන්නේ. අපිට ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. සරල උදාහරණයකට ඔකට තේරෙන උදාහරණයක් කිව්වොත් ඔයාලා ෆෝන් එක තියෙනවනේ. දැන් අපිට ෆෝන් එකට SIM එකක් දාලා එකේ ටෙලිෆෝන් නම්බර්ස් පාවිච්චි කරන්න පුළුවන් නේද? දැන් මට SIM එක මාර්ජ් කරන්න පුළුවන් ෆෝන් එකේ. හැබැයි ෆෝන් එක නැති වුණොත් ඔයාලා ෆෝන් එක හොයාගන්නේ කොහොමද? ෆෝන් දැන් සාමාන්‍යයෙන් ෆෝන් එකක් කෙනෙක් හොරගම් කරොත් මොකද ගන්නේ? SIM එක වල විසි කරනවා. හැබැයි ෆෝන් එකේ තියෙන මොකද්ද? විශේෂ අංකයක් නේ. මොකද්ද කියන්නේ? IMEI නම්බර් කියලා කියන්නේ. International Equipment Identification Number කියලා IMEI නම්බර් එකක්. එතකොට මෙන්න මේක තුල තියෙනවා මේ ෆෝන් එකේ විස්තරයක් ගන්න. මේක පර්මනන්ට්ලි ෆෝන් එකේ බර්න් කරලා තියෙනවා. හදලා තියෙනවා. ඒක වෙනස් කරන්න බෑ කාටවත්. එතකොට ෆෝන් එක පාවිච්චි කරද්දී මේ IMEI නම්බරේ පේනවා ෆෝන් එකේ නම්බර් IMEI නම්බරේ පේනවා සෙන්ටර් එකට. ඒක අඳුරගත්ත හැකි මොකද්ද මේ ෆෝන් එක. ඒ වගේ හැම ඩිවයිස් එකම කම්පියුටර් ඩිවයිස් එකම දාලා මොකද්ද? MAC ඇඩ්‍රස් එක. MAC ඇඩ්‍රස් එක. මොන MAC ලිපිනේ කියලා. මේ කම්පියුටරේ හાર્ඩ්වෙයාර් එක දාලා තියෙනවා. ඒ නිසා අපි කනෙක්ට් වුණොත් ඉන්ටර්නෙට් එකට අපේ MAC ඇඩ්‍රස් එකට පේනවා. It's a permanent number, nobody can change. ඇත්තටම මේක තියෙන්නේ අපේ මේ network interface card එක. So MAC address is assigned on the network interface card. So whenever you connect to the internet, it detect the MAC address automatically. මේක permanent එකක්. මේක වෙනස් කරන්න බෑ කාටවත්. එහෙනම් අපි අර network card එක මාරු කරන්න ඕනේ. network card එක මාරු කරොත් මේක මාරු වෙනවා. otherwise no. අපි ගන්න හැම උපාංග මේ වගේ MAC address එකක් තියෙනවා. හැම එකම MAC address එකක් තියෙනවා. දැන් switch එකකට තියෙනවා, hub එකකට තියෙනවා. MAC address is there. අපි කතා router එක ගැන කතාන්නේ, router එකක් තියෙනවා. Then what is the IP address? Then අපි IP address එක. It is some kind of a temporary address. මේක යම් ආකාරයක తాවකාලික ලිපිනයක්. తాවකාලික ලිපිනයක්. It is called as a logical address. මේක තාර්කික ලිපිනයක්. මේක අපිට ඕන අපි ආදේශ කරනවා. We are just assigning that IP address. ඒක හරියට අර ෆෝන් නම්බරේ වගේ. ඔයගොල්ලෝ දන්නවනේ දැන් අපේ ෆෝන් එක නැති වුණොත් අය මොකද කරන්නේ? අපිට අග්ගල අපේ ෆෝන් නම්බරේ බ්ලොක් කරනවා. අපිට පුළුවන් නේද ඕන අලුත් ෆෝන් නම්බරයක් ගන්න? අපිට ඕන නම් ඒ ෆෝන් නම්බරෙම ගන්න පුළුවන්. නැත්නම් අපිට මම ඒ ෆෝන් නම්බර එක අයින් කරලා තියෙක. දැන් මිනිස්සු නේද? ඔයගොල්ලන් ටෙලිෆෝන් නම්බර්ස් කොච්චර වෙනස් වෙනවද? සමහරට ෆෝන් එක වෙනස් කරන්නේ නැහැ. ඒ ෆෝන් එකටම අලුත් SIM එකක් දාගන්න. දාන අලුත් ෆෝන් නම්බරයක් ගන්න. සමහරට අපිට පරණ ෆෝන් නම්බරේ ඕන නැත්නම් ඒක අලුත් එකක් ගන්න. Same thing happening here. IP addresses can be changed, can be modified at your phone. තමන්ට කැමති විදියට, තමන්ට අවශ්‍ය විදියට මේ IP address එක වෙනස්. මොකද ඒක logical address එක. It is not a physical address. It is a temporary address where we can assign. But MAC addresses are assigned by the manufacturer of the system. We can't change it. That is permanently burned on the hardware. ඒක ස්ථාවරව පරිගණක නිෂ්පාදකයා අර network card හදන මිනිසයා කම්පැනි දාලා තියෙනවා. අපිට ඒක වෙනස් කරන්න පුළුවන්. There is no way to change the MAC address. There is no way. But IP address we can change on our own. අපිට IP ලිපිනේ කැමති වෙලාවක වෙනස් කරන්න පුළුවන්කම තියෙනවා. නා පොඩ්ඩක් ලියා ගමුද මේ විස්තරය. මම නෝට් එකට දීලා තියෙනවා ලියන්න. What is an IP address? A logical address used to identify the devices on a network uniquely. මේකත් unique identify කරන්න. ජාලයක උපාංග අනන්‍යව හඳුනා ගැනීමට භාවිත කරන තාර්කික ලිපිනයකි. It's some kind of a logical address. තාර්කික ලිපිනය. එහෙනම් අපිට මේක වෙනස් එක తాවකාලික එකක්. ඔය දෙක ලියාගත්තානේ. ඉතින් මම ටිකක් දිග විස්තරයක් ලියුවා IP address එකයි MAC address එක ගැනයි. අපි කියවමුකෝ මේ ටික. A physical address that works at data link layer or layer 2. අපි දැන් මේක ගැන වෙනම පස්සේ කතා කරනවා.
there is called OSI 7 layer model. අපි කතානවා මේ layers 7ක් ගැන model එකක්. අපි ඒක ගැන පස්සේ කතා නිසා දැන් තමයි ලියන්න මතක තියාගන්න නිකන් layer 2 level 2 එකේ තියෙන. ඒකේ තියෙනවා layers 7ක්. මේකේ layers 7ක් තියෙනවා. අපි මේකේ තියෙන layer 2 එකේ. A physical address that works at data link layer. 48 bit 6 byte address burned into the hardware. දත්ත සම්බන්ධ ස්තරයේ දෙවන ස්තරයේ ක්‍රියාත්මක වන භෞතික ලිපිනයකි. නිෂ්පාදනය කළ ලබන අවස්ථාවේදී ස්ථාවරව තැන්පත් කළ ලබන බිටු 48ක නැත්නම් බයිට් 6ක ලිපිනයකි. වෙනස් කළ නොහැකි ස්ථාවර ලිපිනයක. Usually written in form of 12 hexadecimal digits. මේ ලියන්නේ මොනවද? hexadecimal. 16 පද ලියන්නේ ඉලක්කම් 12ක් එන්නේ. මොකද bit 48ක් නේ. එතකොට මෙයා කඩා ගන්නවා කොහමද? byte 6කට. ලියනවා කොහමද? 6 hexadecimal. Hexadecimal numbers 12කින් ලියනවා. Grouped into 6 pairs. කාණ්ඩ 6කට කඩනවා. Separate by hyphens. මේක වෙන් කරනවා මොනවද? hyphen. දැන් මේ වගේ තියෙන උදාහරණයක් වශයෙන් මේ තියෙන්නේ hexadecimal 12ක් තියෙන්නේ දෙකේ කෑලි 6. වෙන් කරනවා මොකද්ද? hyphen. ඔයගොල්ලෝ ඕනම device එකක් ගත්තොත් මේ device එකේ මේ address එක තියෙනවා. ඕනෙක බලන්න පුළුවන් කොහොමද ගහන්නේ? ඔයගොල්ලෝ පාවිච්චි කරොත් මේ get mac කියන command එක නැත්නම් ipconfig all කියන command එක බලන්න පුළුවන්. අයි මේක බලන්නේ පුතේදී අර DOS prompt එකෙන්. තව ක්‍රම තියෙනවා. අපි DOS prompt එකේම රේසින් බලන්න පුළුවන්. මම පස්සේ කියදනම් බලන විදිය දැන්ට වචනේ මතක තියාගන්න. හරි? mac එක බලන්න පුළුවන් මොකද්ද? get mac කියන එක නැත්නම් ipconfig all කියන එක. අයි පස්සේ බලමු මේ command එක මොකද බලන්නේ කියලා. පස්සේ වෙලාවක දැන් නෙමෙයි. ඔකන මම කියා දෙන්නම් හොයන්න ඕලන් කම්පියුටර් get mac එක කොහොමද කියලා. දැන් හැම එකම මේක තියෙනවා. හැම device එකකම මේක තියෙනවා. So all the device has that. අපේ කම්පියුටර් එක හොයාගන්න පුළුවන්. අපේ router එක හොයාගන්න ඔක්කොම හොයාගන්න පුළුවන්. හරිද? So this is the permanent address. This is a physical address. මේක භෞතික ලිපිනයක්, මේක ස්ථාවර ලිපිනයක්. අපිට මේක වෙනස් කරන්න බෑ. තව පුංචි දෙයක් තියෙනවා මේකේ. මෙන්න මේ address එකේ දැන් කැලි 12ක් තියෙනවානේ. මේ මුල් 6 අයිති වෙන්නේ නිෂ්පාදකයට, ඊළඟ 6 අයිති වෙන්නේ අදාළ උපකරණයට. හරිද? අපි එකක් පස්සේ දෙගෙන ගන්නවා. හරිද? සාමාන්‍යයෙන් මේකේ address එකේ කොටස් දෙකක් තියෙන්නේ. මේකේ පළවෙනි කොටස අයිති වෙන්නේ මේ පළවෙනි ඉලක්කම් 6 manufacturer. This for manufacturer, the next 6 for the device. කියන්නේ මේ උපකරණ කම්පැනි තියෙනවනේ. කම්පැනි එකේ ඒක අංකයක් දීලා තියෙනවා. උදාහරණ වශයෙන් D-Link කියන කම්පැනි. D-Link කියන කම්පැනි. ඒගොල්ලෝ දෙක එකක්. Cisco කියන කම්පැනි එක අංකයක් තියෙනවා. මේක යුනික් ඒගොල්ලන්ට. හරි? ඒතර උපකරණ වෙනම අංකයක් දීලා තියෙනවා. දැන් ඒගොල්ලෝ ගොඩක් නිෂ්පාදනය කරනවානේ. පළවෙනි network card එක, දෙවෙනි network card, තුන්වෙනි card. So they are giving serial numbers for this one. ඒතර මේක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන මේක ඒගොල්ලන්ගේ serial number එක. මේක ඒ කම්පැනි සඳහා ලබා දීපු අංකය මේක ලබා දෙන IEEE කියලා ආයතනයක ලබා දෙන්නේ මේක. So they are assigning a unique number to each and every manufacturer that is assigned by the company called IEEE. IEEE is the one who is assigning this unique manufacturer code. That's called the manufacturer code. You know that one. Because a manufacturer a code එක ගත්ත ඒගොල්ලන්ගේ serial number එක දානවා. මේ serial number එක දානවා. දැන් දානවා ඔයගොල්ලෝ ගත්තොත් දැන් අපිට තියෙන කතා phone එකක් ගත්තොත් phone එකේ SIM card එකක් දාන්න. SIM card එකේ serial number එක. SIM card එකේ number එක. හැබැයි ඒකට දෙනවා වෙනම ටෙලිෆෝන් නම්බර් එක. ඒ කියන්නේ අපි දැන් අපේ ෆෝන් එක නැති වුණොත් අපි ගිහලා ඉන්ෆෝම් කරාම මොකද වෙන්නේ? අපිට අලුතෙන් SIM එකක් දෙනවා අර පරණ ටෙලිෆෝන් නම්බරේම දාන්න. ඒගොල්ලෝ මොකද කරන්නේ? අර පරණ SIM එක කැන්සල් කරනවා, ඒ සීරියල් නම්බරේ අයින් කරලා දානවා, ඒක මහලා දානවා. දාලා අලුත් SIM එකට අපේ ෆෝන් නම්බර එක ආදේශ කරනවා. ඒත් අපි අපේ ෆෝන් එකේ බැලුවොත් අලුත් SIM එකක් තියෙන හැබැයි පරණ ටෙලිෆෝන් නම්බරේමයි. පැහැදිලිද? අපිට ඒක කරන්න පුළුවන්කම තියෙනවා. So they are cancelling the old SIM number and they are assigning new telephone number to the new SIM. එතකොට ඒගොල්ලන්ගේ සිස්ටම ඩිටෙක්ට් කරන්නේ අර අලුත් SIM number එකත් එක්ක අපේ අලුත් ෆෝන්. හැබැයි තාමත් ඒ පරණ ෆෝන් එකමයි තියෙන්නේ. ඒ ෆෝන් එකේ ඉමි නම්බරේ වෙනම යනවා.
SIM number එක වෙනම යනවා phone number එක වෙනම යනවා. අපිට ඒ නිසා ගැටලුවක් කරගන්න පුළුවන්. So that is the first one you understand about the MAC address. MAC address is a physical address which is assigned by the manufacturer of the device. It is a 48-bit number. Normally they are getting into the 12 hexadecimal digits, separated by 2 sets of with hyphen. මේ කතා කරන MAC ලිපිනය භෞතික ලිපිනයක්. මේක ලබා දෙන්නේ ඒ නිෂ්පාදනය කරන ආයතනය. මේක පාවිච්චි කරන බිටු 8ක්. බිටු 8ක නම්බරයක් මේක. ඒක අපි ලියන්නේ hexadecimal වලින් බිටු 2 යුගල 12. යුගල 6ක. යුගල 6ක. එයා සටහන්. පැහැදිලිද? ඒක කාටද ඕනනම් දැනගන්න අපිට get mac කියන කමාන්ඩ් එකෙන් හරි එහෙම නැත්නම් ipconfig all කියන කමාන්ඩ් එකෙන් හරි අපිට මේක බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි පස්සෙලක බලමු. හරි. මේ address එක බලන විදිය. Okay, then we are going for the next part. That's IP address. IP address. IP address. මේක මොකක්ද? මේක logical address එකක්. තාර්කික ලිපිනයක්. It's a logical address that works at the network layer 3. මොකද layer 7ක් තියෙන්නේ. මේ වැඩ ගන්න එකක් උඩින් තුන්වෙනි තට්ටුවේ වැඩ කරන්නේ. තුන්වෙනි layer එක වැඩ කරන්නේ. Who is giving this IP address? Assigned by the network administrator or the ISP, Internet Service Provider. එතකොට මේ address එක දෙන්නේ කවුද? එක්ක network administrator නැත්නම් කවුද ISP. එතකොට මේක తాවකාලික ලිපිනයක්. මේක අපිට කැමති වෙලාවක වෙනස් කරන්න පුළුවන්. So IP address work at the third layer, that's a network layer. අපි මේ කතා කරන IP ලිපිනයේ ක්‍රියාත්මක වෙන්නේ තුන්වෙනි ජාල ස්තරේ. ඒ කියන්නේ තාර්කික ලිපිනයක් පාවිච්චි කරන්නේ තුන්වෙනි ස්තරේ ජාල ස්තරේ කියන එකේ. මේක ලබා දෙන්නේ කවුද? ජාල පරිපාලක නැත්නම් අන්තර්ජාල සේවා සපයන. අපිට මේක කැමති වෙලාවක වෙනස් කරන්න පුළුවන්. So we can change it at any time. අපි දෙන එකක් අපිට වෙනස් කරන්න පුළුවන්. අපි වෙනස් කරනවා ඇත්ත. ඕන මම දුවා මතකද? අර DSCP server කියලා එකක්. මතකයිනේ? Dynamic Host Configuration Protocol server. එයා තමයි අපිට මේ ලිපින తాවකාලිකව ගතිකව ලබා දෙන්නේ. So DSCP service the one who will assign IP addresses dynamically to the network. දැන් ඔයගොල්ලෝ ෆෝන් එකේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙනවනේ. ඔය ඉන්ටර්නෙට් කනෙක්ට් වුණාම අපිට ඒ වෙලාවේ කනෙක්ට් වෙච්ච IP address එක බලා ගන්න පුළුවන්. බලා ගන්න පුළුවන්. ෆෝන් එකේ තියෙනවා. ෆෝන් එකේ settings වලට ගිහිල්ලා about phone ගහම බලා ගන්න පුළුවන්. මම ඔයාලට පෙන්නන්නම් ඉන්ටර්නෙට් එකේ මම දැන් කනෙක්ට් කරලා ඉන්නවා මගේ මේ ඉන්ටර්නෙට් එකේ තියෙන IP address එකයි ඒ වගේම MAC address එකයි. අපි චුට්ටක් බලමු අපේ කම්පියුටරේ IP address එකයි MAC address එකයි අපිට බලා ගන්න පුළුවන්. මම ෂෙයා කරනවා ඔයගලන්ට මේ කොටස ෂෙයා කරන්නම් දැන්. අපි යන්නේ මේ command prompt එක යන්න ඕනේ. මේ command prompt එක. ඒක යන විදිය ඔයගොල්ලෝ දන්නවා. සාමාන්‍යයෙන් ඔයගලන්ට පුළුවන් අර start button එක ගිහිල්ලා හොයාගන්න command prompt එක නේද? අය මෙතන ගැහුවොත් මම දැන් ගන්නම් get mac කියලා. so get mac කියලා ගැහුවොත් ඔයගලන්ට පෙනෙයි IP address එක. sorry MAC address එක. MAC address එක. පේනවනේ? දැන් මගේ මේ තියෙන network card දෙකක් මම දැන් මේක තමයි connect වෙලා ඉන්නේ. මේ යටේ එකේ. මේ address එක පෙන්නන්නේ ඒක. උඩ එක මගේ disconnect කරලා තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම අර network cable එකකින් එන එක. ඒක disconnect කරලා. මොකද අපේ සාමාන්‍ය laptop එකක් ගත්ත laptop එකට ගොඩක් වෙලාට දැන් පරණ laptop වල RJ45 connection එකක් තියෙනවා Wi-Fi connector එකක් තියෙනවා. නේද? දැන් අලුතෙන් ආ laptop වල නම් අර network cable ගහන්න බෑ. ඒකේ අර network card interface එකක් නැහැ. RJ45 port එකක් නැහැ. මගේ එකේ දෙකම තියෙනවා. මේ තියෙන්නේ මගේ network port එක RJ45 එක දැන් cable එක ගාන්ස් එක දැන් disconnect. මෙතන මගේ Wi-Fi connector එක මේ Wi-Fi connector එක connect කරලා තියෙනවා. පේනවනේ? එතන මම මෙතන ගැහුවොත් IP config කියලා මට පෙන්නයි මොකද්ද? මගේ IP address එක පෙන්නයි. IP address එක. මෙතන මගේ IP address එක. මම connect කරලා මෙන්න මේක තමයි මම දැන් connect කරන්නේ. මේ connect කරන්නේ මේ. මම දැන් connect කරන්නේ 192.168.1.107. ඒක තමයි මම connect කරන්නේ.
මම මතකනේ කිව්වා IP address එකේ කොටස් හතරක් තියෙනවා 4 octet. හැබැයි මේක IP version 4. IP version 4. ළමන මෙතන තියෙනවා මේ තියෙන IP version 6 එක. Right now we have two IP versions. අපිට මේක IP version සංස්කරණ දෙකක් තමයි 4 ගැන අතර 6 කියන එක. පේනවද? මේ තියෙන්නේ 4 address එක. මේ තියෙන්නේ 6 address එක. 6 address එක ලියන්නෙම hexadecimal වලින්. 4 address එක ලියන්නේ decimal වලින්. So IP version 4 normally write the IP address in decimal number pattern. IP version 6 they always use the hexadecimal pattern. තව මේක වැඩිපුර ඒවා තියෙනවා අපි පස්සේ කතා කරනවා. මේ subnet mask එකයි default gate එක. We are talking them later. දැන් අපි මතක තියාගන්නවා. දැන් අපි නිකම් IP config එකවත් පෙන්නන්නේ අපේ මොකද්ද? IP address ටික විතරයි. If I want to get the more details, what I do is I write IP config /all. /all means it gives all the details. අපිට ඔක්කොම විස්තර දෙනවා. බලන්න. වැඩිපුර විස්තර දෙනවා. පේනවනේ? දැන් ගොඩක් විස්තර පේනවා. මේ ගොඩක් විස්තර පේනවා. IP on මේ පේනන්නේ මේ මගේ විස්තර. මේ තියෙන මගේ අර network card එකේ විස්තර. මේ තියෙන මේ මම කනෙක් real tech කියලා network card එකක්. මේ තියෙන මගේ අන්න මේ පේන physical address. මේ තමයි MAC address එක පේනවද? මේ MAC address එක. මේ දෙක නේද? හයක් තියෙනවනේ කියලා. පැහැදිලිනේ? මේ බලන්න මේ වචනේ DHCP enabled. කියන්නේ මම යන්නේ dynamic IP address. ඔව් මම යන්නේ ඒකට. ඒ කියන්නේ මට දැන් මේ address එක පෙන්වන්නේ මේ වෙලාවේ. හැම නැවත කනෙක්ට් වුණොත් මම disconnect කරලා කනෙක්ට් වුණොත් මට වෙන address එකක් හම්බ වෙනවා. මේක හම්බ වෙන්නේ නැහැ මට. ඇයි? dynamic නේ වෙනස් වෙනවා. If I connect another time, I may not get the same number. I may get different number. I can have a different number because it is the assigning dynamic. Assigning dynamic. But the dynamic is enabled. දැන් මෙතන පේනවා මගේ මේ විස්තර ගොඩක්. මේ මගේ අතරම අර තියෙන මේ මගේ physical network card එක address එක. ඒ කියන්නේ මගේ RJ45 connector එකේ තියෙන network card. පේනවනේ? මේ තියෙන මගේ IP address එක. මේ version 4, මේ version 6. ඉතුරු ටික පස්සේ ඉගෙන ගමු. අපි තව පස්සේ ඉගෙන ගන්න ඉතුරු ටික. පේනවනේ? මේ අපි ඉගෙන ගන්නවා පස්සේ default gateway එකයි නේද? DSP server එකයි. We are learning them later. අපිට දැන් ඕන කරන්නේ මේ MAC address එක. එයා කියන්නේ physical address බලන්න. It says physical address. This is called the IP address. IP address. මෙතන IP address එක මේ IP version 4, IP version 6. පැහැදිලි නේද ඒක? මේක ටිකක් නිකන් මතක තියාගන්න. අපි මේක ගන්නේ කොහමද? DOS prompt එකට ගිහලා ඔක DOS prompt යන්න දන්නවා. අපිට ඕන නම් start එකේ ගිහිල්ලා නේ DOS prompt එක දැන් අර start එක ළඟ තියෙන search box එකේ ගහත හැකි command prompt කියලා අපිට මේකෙන් එතකොට type කරන්න පුළුවන්. පස්සේ මේක ආයසරයක් සලකා බලන්න. පැහැදිලිනේ? These are the two different things. Okay, you have to understand about. One is the MAC address, other one is the IP address. MAC address is a physical one, IP address is a logical one. MAC address is a permanent one, IP address is a temporary one. On a comparison. So now, thereafter, we are talking only about the IP address. අපි දැන් මෙතනින් පස්සේ අපේ සියලුම පාඩම යන්නේ මොනවත් එක්කද? IP address එක. අපි මෙතනින් පස්සේ වැඩිපුර කතා කරන්නේ MAC address එක. මොකද ඒක permanent එකක් අපිට වෙනස් කරන්න බෑ. So from this point onward, we are not going to talk much about the MAC address because MAC address is a permanent address assigned by the manufacturer. We can't do modification onto that. It's a permanent one. We need that, but we are not going to discuss much about that because it's a permanent one assigned by the manufacturer. So our whole lesson is going to discuss about the IP addresses. අපේ මුළු පාඩම යන්නේ මොනවද? IP පිළිබඳව කතා කරනවා. ඒ නිසා අපිට මේ ගැන තමයි ගොඩක් ඕනේ. එතෙන් අපි කතා කරනවා now you know there are two type of IP addresses. So IP address can be assigned many different ways. අපිට IP ලිපින විවිධ ආකාර වලින් වර්ගීකරණය කරන්න පුළුවන්. There are many different ways we can
categorize the IP addresses. So one method is according to the version. එකක් අපි කරා මොකද්ද? version එක අරන්. අපි දැන් දැක්කනේ කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොනවද? IP version 4 එකයි IP version 6 එකයි. අපි ඉස්සර පාවිච්චි කරේ IP version 4 දැන් අපි යනවා කොහෙද IP version 6 වලට. හැබැයි තාමත් IP version 4 ඉවර වෙලා නැහැ. ඒක පාවිච්චි කරනවා. ඒක ගොඩක් පාවිච්චි පහසුයි. It is very flexible, easy to use. That's why still people are using the IP version 4. But the world is slowly moving to the IP version 6 because IP version 6 is more comfortable. IP version 5 කියන එක වඩා සුව පහසුයි. මොකද 4 එක එච්චර සුව පහසු නෑ. ඒ නිසා අපි හිමින් version 6 වලට යනවා. හැබැයි තාමත් අපි ඉන්නේ version 4. So we try to understand what are these different versions. I පොඩ්ඩක් ලියාගමු මේ ටික. version දෙකක් තියෙනවා. 4 එකයි 6. අපි ඉතින් ලියාගමු 4 ගැන පුංචි අදහසක්. ඉතින් මේ ටික ලියාගන්න වෙනවා ඔයගොල්ලන්ට. note එකේ මෙතන දීලා තියෙනවා. පොඩ්ඩක් අහන්න ඉස්සෙල්ලා. I version 4 uses 32 binary bits. මේක පාවිච්චි කරනවා bit කොච්චරක්ද? bit 32ක්. bit 32ක්. And grouped into 4 octet. 4 octet. මේක මොකද? අෂ්ටක හතරකට වෙන් කරනවා. Separate by dots. Generally called as dotted decimal representation. ඇත්තටම අපි මේක ලියන්නේ මෙන්න මේ වගේ මේක ලියලා තියෙන මෙන්න ලියන්නේ මේ. මේක ලියන්නේ කොහමද? ඉලක්කම් කියලා හදන්න. මම ඔකට කිව්වා. Separate by dots. 4 octet. octet හතරක්. අෂ්ටක හතරක් කියන්නේ. අෂ්ටක හතරක්. දැන් ඒ කියන්නේ මේකේ තියෙන්නේ මොකද්ද? මේ වගේ බිටු 8 කෑලි හතරක්. බිටු 8 කෑලි හතරක්. එනේ කුඩාම අංකය මොකද්ද? 0.0.0.8 ලොකුම කෑල්ල මොකද්ද? 1/8 1/8 1/8. ඒ කියන්නේ පොඩිම ඉලක්කම මේ කියන පුළුවන් බිඳුව. ලොකුම ඉලක්කම 1/8 කියන්නේ 255යි. ඒ කියන්නේ මේ ඇඩ්‍රස් එක සීමා වෙනවා 0.4කටයි 255 ඒවා 4. That's the only range we can have. ඒක නිසා මේක ප්‍රමාණවත් නැත්නම්. පැහැදිලිද? So if you look at IP version 4, we are assigning the IP version 4 with maybe decimal notation or maybe binary notation. අපි commonly යන්නේ binary වලට. හැබැයි අපිට ඒක තේරෙන්නේ නැහැ. අපි ඒක පරිවර්තන කරන මොනවද? අපි දන්න decimal. නිසා කම්පියුටර් වැඩ කරද්දී අපි ලබන decimal වලින් හැබැයි කම්පියුටර් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ මොනවයින්ද? binary වලින්. ඒකයි මම ඔයගලන්ට අර number system lesson එක ඕනේ කියන්නේ. මොකද අපිට සිද්ධ වෙනවා මේ දෙක අතර පරිවර්තනය සිද්ධ කරන්න. decimal to binary decimal. පැහැදිලිද? right අපි මේක ලියාගමු දැන් note එකේ. මම ඊට තියලා තියෙනවා මේ පෙළි කිහිපය note එකේ ලියා ගන්න. උදාහරණ ලියා ගන්න මේක decimal මේක binary යා
උදාහරණ ලියා ගන්න. this very important, very important. මේක ඉතාමත් වැදගත්. මොකද අපි වර්තමානයේ වැඩි ප්‍රපාචන මේක. අනාගතයේ මේක නැති වෙලා යයි. නමුත් තාමත් මේක දැන් තියෙනවා. ඒතර අපි විභාගෙදී අවිභාගයේ සම්පූර්ණ ප්‍රශ්න අහලා තියෙනවා IB version 4 වල. මම 192 101.5 ඩොට් එකක් තියෙනවා. 192.168.1.5 198.168.1.5. So when we convert it to decimal to binary, it gets 11 නේද? 1 2යි බිංදු 6යි. තිතයි 1 බිංදුව 1 බිංදුව 1 බිංදුව 3. තිතයි බිංදු 7යි 1යි. එකනේ. බිංදු 7යි 1යි. තිතයි බිංදු 5යි 1 බිංදුව 1යි. මේක අපි ගොඩක් ගණන් හදනවා. අපි මේකෙන් ගොඩක් ගණන් හදන නිසා අපිට හොඳට මේක බයිනරි ඩෙසිමල් පුළුවන් වෙනවා. ඇත්තටම මේ ටික කරාම අපිට ඩෙසිමල් බයිනරි හොඳට පුළුවනුත් වෙනවා. අපි ෂෝට් කට් මෙතන ගොඩක් ඉගෙන ගන්නවා මේක කොහොමද ටට්ටක් ගාලා පෙරලන්නේ කියලා. මම කියා දෙලා තියෙනවා ඔයගොල්ලන්ට. අපිට පහසුවෙන් කරන්න පුළුවන්. That is IP version 4. අපි ලියන්නේ තමයි IP capital D simple ලා. දැන් මේකේ version 4 එකේ අදහස මේ ඉලක්කම් හතරක් තියෙනවා වගේ නෙමෙයි මේ ආපු ඩෙවලොප්මන්ට් විදිය. අපි 5 එක කතා කරන්නේ නැහැ. There are nothing called about IP version 5. Then we go for IP version 6. අපි හේතුව දන්නේ ඇයි කියලා. පහ කියලා එකක් නැහැ. යන්නේ IP version 6 එකට. ඒකේ අදහස මේ 6 octet කියන එක නෙමෙයි. හරි? ඒක අදහස අෂ්ටක හයක් තියෙනවා කියන එක නෙමෙයි. That's a totally different. It use hexadecimal systems. ඒකේ මොකද පාවිච්චි කරන්නේ? It use 128 bits. දැන් මේකේ පාවිච්චි කරන බිටු කීයද? 32යි. හැබැයි මේකේ පාවිච්චි කරන්නේ බිටු කොච්චරක්ද? 128ක්. It use 128 bits. ඒ වගේ මේක group කරන්නේ කොහොමද? colon එකේ. It is not grouping by dot. මේක ලියන්නේ කොහොමද? hexadecimal වලින්. hexadecimal වලින්. දැන් බලන්නකෝ බිටු 120ක් තියෙනවනේ. මේක කඩනවා කැලේ වලට. බිටු 100. මේක ඔක්කොම බිටු 100 කඩනවා මොකද්ද? hexadecimal වලට. කලලා තමයි ලියන්නේ. මේ ලියන විදිහ. මේ ටිකක් අමාරු ලියන විදිහ අපිට එකපාරට තේරෙන්නේ නැහැ. හරිද? එකපාරට තේරෙන්නේ නැහැ. නිකන් පොඩ්ඩක් මේක හදාගන්න. මේ කඩනවා කීයද? කාණ්ඩ 8කට කඩනවා. It make 8 groups. hexadecimal 8 groups. Groups 8ක් තියෙනවා. Groups 8ක් තියෙනවා. දැන් මේ පොඩි දෙයක් තේරුම් ගන්න. දැන් මෙතන මම ලියවන්නේ මේ මුල් අංකය මේ බලන්නකෝ 2001 නේද? 2.02 colon CDBA colon මෙතන බිංදු බිංදු තියෙනවා. මේ 4 කැලේ තියෙනවා. මොකද මේක දැන් 8ක් නිසා 128ක් නේ තියෙන්නේ. ඒක මේ කඩන කාණ්ඩ 8කට කැඩෙන්නේ. කැඩෙන්නේ කාණ්ඩ 4 කැලේ කැඩෙන්නේ. මොකද 8ක් නිසා කැඩෙන්නේ 4 කැලේ 8ක්. 128 නේ එක. දැන් මෙතන මේ ඔක්කොම බිංදුනේ තියෙන්නේ. එයා බිංදු ලියන්නේ නැහැ සාමාන්‍යයෙන්. මේ මෙතන අතහැරියා බිංදු. බලන්න මෙතන අතහැරලා තියෙන බිංදු. මේක ෂෝට් ෆෝම්. මේ තියෙන ලොන්ග් ෆෝම් එක මෙතන ෂෝට් ෆෝම්. මෙතනත් එහෙමයි. මේ දෙක තමයි අයින් කරන්නේ. මේ ඉඳලා තියෙන්නේ. හැබැයි හැමසම ලියන්නේ මොකද hexadecimal. ඒකනේ මේ වගේ ආවේ. මේ වගේ ආවේ එක. දැන් මම මේ දෙක දෙකට ගත්තා. මේක simple මේක capital දැම්මා. ඒක කමක් නැහැ. ඕන එක ලියන්න පුළුවන්. හරි. Because some system show you in simple, some system show in capital. සමහර සිස්ටම් වල simple, සමහර capital ලොකු ගැටලුවක් නැහැ ඒක. නිසා මම මේකයි මේ දෙක දැම්මේ මොකද ළමයින්ට තේරුම් ගන්න capital symbol මොනාලිවත් කමක් නැහැ. පැහැදිලිද? So important thing you to understand is it is using 128 bits. It make 8 groups. වැදගත් ඒ කාලේ. Separate using colon. අන්න කාරණා වැදගත්. මේකේ තියෙනවා බිටු 128ක් ලියන්නේ hexadecimal වලින් කඩන්නේ දෙතිතෙන් කාණ්ඩ 8ක් තමයි තියෙන්නේ. Is it clear? Okay, now we can note it down this one. මේ ටික ලියා ගන්න note එකට තියලා තියෙන තැන නේද? IP version 6. උදාහරණ දෙකක් ලියා ගන්න එක වඩාත් හොඳයි.
මේ ටික හරිද? අපි පස්සේ තව පොඩ්ඩක් කතා කරනවා IPv6 ගැන පොඩ්ඩක් කතා කරනවා චූටි දෙයක් කතා කරනවා වැඩිපුර දෙයක් පස්සේදී. But right now this is sufficient, okay? Understand 3 points. It use 128 binary digits into 8 groups with hexadecimal separated by code. YouTube exercise එක පාවිච්චි කරනවා. ලියන්නේ ෂඩ් දශම වලින් කාණ්ඩයකට වෙන් කරනවා දෙදිතේ. Okay, now we go forward. Now we said that IP address can be categorized in many different ways. One is the version. Okay, next one. How they are assigning it? How they are assigning it? There are two ways to assign. One is called static, other one called dynamic. There are two types of IP addresses. One is called static IP addresses. One is called dynamic IP addresses. අපි කියනවා IP වල ආදේශ කරන ක්‍රම යන දෙකක් තියෙනවා. එකක් තමයි ස්ථිතික IP ලිපෙන අන්තිම ගතික IP ලිපෙන. ස්ථිතික ස්ථාවරය static which is permanent. Normally they are assigning by the network administrator. Normally it does not change frequently. If we want we can change it. ඒක හරියට අපි කියන සානේ ගේකට ඇඩ්‍රස් එකක් දුන්නා වගේ නේ. අපි ඇඩ්‍රස් එක නිතරම වෙනස් කරනවාද? සාමාන්‍ය වෙනස් කරන්නේ නැහැ නේ. හැබැයි ඉතින් අපිට ඕන ඇඩ්‍රස් එක මොනවා හරි පොඩි වෙනසක් කරගන්න පුළුවන් නේ. පුළුවන් වෙනසක් කරගන්න පුළුවන්. But it is normally permanent. Those are given by the network administrator. හරිද? මම ඉතින් තියලා තියෙනවා අපි විස්තර ලියාගමු static IP address කියන එකට යට. note එකට තියෙනවා. එතන ලියාගමු ඔය වාක්‍ය ටික. That's a static address. That is some kind of permanent. Okay, it is not very permanent, but some kind of permanent. Okay, so then we are talking about the dynamic IP address. That is normally assigned by the DHCP server. Normally assigned by the DHCP server. It is a temporary address. It changes always. Whenever you connect, get a new address. Whenever you disconnect, it releases it. Once you connect it again, you may get the same number or maybe new number. මේක తాවකාලික එකක්. අපි connect වෙද්දී සම්බන්ධ වෙද්දී address එක දෙනවා. ඒක තියාගන්න. disconnect කරලා address එක අයින් කරනවා. So ආයෙ connect වුණාම ඒ address එකම එන්නත් පුළුවන් වෙන එකක් එන්නත් පුළුවන්.
it can always can change. ඒක ඕන වෙලාවක වෙනස් වෙන්න මේක తాවකාලික පිනයක්. ඒකට දැන් සරල උදාහරණ හරි අමාරුයි කියන්න අපිට. හැබැයි උදාහරණ වශයෙන් ගත්තොත් දැන් අපි බස් එක යනවා කියන්නකො. දැන් අපි බස් රූට් එක එකයි. හැබැයි හැමසෙම එකම බස් එකේද? يعني වෙන බස් එනවනේ. ඒ වගේ අපි එන බස් එකකට යනවනේ. හැබැයි අපේ බස් රූට් එක එකයි. හැබැයි අපි යන බස් එක එකම නෙමෙයි. සමහරට දෙවනියවතත් ඒකම නගින්න පුළුවන්. ඉස්සරගේ බස් එකෙම. හැබැයි වෙන බස් එක යන්න පුළුවන්. නේද? ඒ වගේ මේකදී අපි address අපිට ගොඩක් හම්බ වෙනවා. Who is giving that address that is controlled by the DHCP server. මේක සම්පූර්ණ පාලකයන් මේ DHCP server. මම කියවනේ අර ඩයග්‍රෑම් වලදී ඉතින් අපි network එකක් හදද්දී අපේ address తాවකාලිකව අපි දෙනවා නම් අපිට අනුමත සිද්ධ වෙනවා DHCP server එකක් set කරගන්න. We have to make a DHCP server if you are going to assign addresses dynamically in your network. ඒක අයිති කාටද? ඇතුලේ කාටද? අපිට අයිති. ඒක පිට කට්ටියකින් වැඩක් වෙන්නේ නැහැ. පැහැදිලිද? right. මේක ලියා ගමුකෝ. මම නෝට් එකට දීලා දෙනවා ටිකක් ලියා ගන්න. ඒකත් නෝට් එකේ ලියා ගන්න. මේවා ලියන්න අපිට මතක හිටිනවා. You write by yourself, then you can remember these things. That's why we are writing these things by ourselves. This is a second way of categorizing IP address, static and dynamic. So we have another way to categorize the IP addresses with the classes. Panthiyam. දැන් මේක ගැන වැඩිපුර ගන්න මේක ගැන වැඩිපුර ඉගෙන ගන්න යන්න. අපිට මේකත් ගොඩාක් වැඩ කරන්න තියෙනවා. We have to work lot of things with the classes and classes. අපි කියන වර්ග දෙකක්. එකක් classful IP address, other one is the classless IP address. Classless and classful. පන්ති සහිත සහ පන්ති රහිත. දැන් මේක තමයි අපිට ගොඩක් ඉගෙන ගන්න සිද්ධ වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මේ IP address ගත්තොත් ඒවා වෙන් කරනවා class full කියලා. classes පහක්. පන්ති සහිත කියලා පන්ති පහක් නම් කරනවා A B C D E F කියලා. අපි ඉගෙන ගන්න ඕනේ කොහොමද මේ පන්ති වලට කඩන්නේ කියලා. It is a some kind of a logical division. Some kind of a logical division. We do that one to better manage our networks. අයි මේ පන්ති වලට කඩන්නේ මේ network ටික වඩාත්ම කළමනාකරණය කරනවා. හැබැයි පස්සේ කාලෙ වෙද්දී මේ පන්තිත් එක යම් යම් ප්‍රශ්න ඇති වෙච්ච නිසා අපි දැන් වර්තමානයේ නමවද classless system එකට යනවා. Because we introduced the class full system to better manage the networks. But later, with the improvement of the computer technology and the network technology, we found that it is not suitable to continue with the classful addresses. Now the people are going with the classless address system. But still some places use classful system, some places use classless system. That's why we have to know, learn, practice both of these methods. එසා සමහර තැන්වල පාවිච්චි කරනවා පන්ති සහිත ක්‍රමවේදය, සමහර තැන් පාවිච්චි කරනවා පන්ති රහිත ක්‍රමවේදය. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මේ ක්‍රම දෙකම ගැන ඉගෙන ගන්න, මේවා ගැටලු විසඳන්න, මේවා අවශ්‍ය කරන එක්ස්පීරියන්ස් එක, ස්කිල් එක අරගන්න. විභාගෙදී ගොඩාක් ප්‍රශ්න අහලා තියෙන්නේ ක්ලාස් ෆුල් එකකින්. එසත් ගොඩාක් උදාහරණ සාකච්ඡා කරනවා ක්ලාස් ෆුල් එකත් එක්ක. ඒ අතරේදී අපි පොඩි පොඩි උදාහරණ ටිකක් ගන්නවා ක්ලාස්ලස් එකත් ගැන. පැහැදිලිද? right. එහෙනම් ලියා ගමු. මම දීලා දෙනවා හිඩ ක්ලාස් ෆුල් එකේ විස්තරය ලියා ගන්න. Just note it down what is class full is.
හරිද මේ ටික දැන්? This is a class full. පන්ති සහිත. We go next one. Classless. පන්ති රහිත. This is sometimes called as CIDR. CIDR. ඔය සමහරට කියනවා CIDR කියලා. අය මේක පස්සේ පොඩ ඉගෙන ගන්න නිසා මේක කියලා දැන්ට ලියා ගන්න. අය මේ ගැන ඉස්සරහදී වැඩිපුර දේවල් කතා බහ කරනවා. Normally called as CIDR, classless inter-domain routing. Then තවත් වැදගත් කැලේ. Again, we can categorize the IP address in two different ways. One is called private, one is called public. That is we are dividing with the scalability. I වෙන් කරනවා IP ලිපින ආකාර දෙකක් වෙනවා පෞද්ගලික ලිපින සහ පොදු ලිපින. Private and public. Sometimes called internal and external. අපිට මතකයි අපි දැන් පුංචි ඩයග්‍රෑම් එකක් කරනවා network diagram එකක් දැන් මතකද ඔයාලට? පුංචි ඩයග්‍රෑම් එකක්. දැන් අපේ ස්විච් එක මෙතන තිබ්බා. අපි දාගත්තා මොනවද? මේ තැන් වලට දාගත්තා අපේ කම්පියුටර්ස් දාගත්තා. අපි රවුටර් එකක් ගත්තා මෙතනට. This is a switch, this is a router. අපි කනෙක්ට් කරන රවුටර් එකක් කනෙක්ට් කරන කොහෙටද? Internet එක. මේක ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වුණා. මතකයිද මේක? දැන් බලන්න ඩයග්‍රෑම් එක. ඔයගොල්ලෝ පොඩ්ඩක් ඩයග්‍රෑම් ටියුට් එකේ බලන්න. පළවෙනි රූපේ හරි ඔය මැද වුණ රූපයක්. නේද? එතකොට දැන් අපි මේ රූපෙ දිහා බැලුවොත්, when you look at this diagram now you can see that this is the internal network. This is our internal network. You can see that. That is the internal. So from this point onward, this is the external. This is external. This is external. නේද? මේ ටික බාහිරයි මේ ටික අභ්‍යන්තරයි. එතකොට අපි මෙන්න මේ දෙන ඇඩ්‍රස් එක අපි ගන්න මොනවද? Those addresses are private addresses. Private addresses. අපේ පෞද්ගලික ලිපින මේ ටික. ඒවා දන්නේ කවුද? අපි විතරයි. ඒ දන්නේ අපි විතරයි. මෙතන ඉඳලා ගිය ගමන් මෙතන ගිය ගමන් මොකද? මේ ටික public. පිට කට්ටිය දන්නේ. පිට කට්ටිය දන්නේ. එතකොට මේකේ ඇඩ්‍රස් වලට දෙකක් අපි දානවා. We are giving our own private addresses there. Then we are giving this address to external public addresses. මේක හරියට මම සරලව කිව්වොත් ඔයගලන්ට අපි දැන් ලියුම් යවනවනේ. දැන් අපි ලංකාව ඇතුළේ ලියුම් යවනවා. අපිට අන්තර ලියනවද? ශ්‍රී ලංකාව කියලා ලියනවද අපි? address එක. When we are sending local letters, are we writing at the last line Sri Lanka? අපි එහෙම ලියනවද? ලියන්නේ නැහැ නේද? හැබැයි අපි පිට රටින් කවුරු අපිට ලියුමක් කියවනවා නම් එයා මොකද කරන්න ඕනේ? එයා අනිවාර්යයෙන් ලියනවා මොකද්ද? ශ්‍රී ලංකාව ලියන්න ඕනේ. නැත්නම් මේක ලංකාවට හම්බ වෙන්නේ. ලංකාවට හම්බ වෙන්නේ නේද? අපි ලංකාවට හම්බ වෙන්නේ. නිසා මේකත් මේ ඇඩ්‍රසින් මෙතඩ් එක. So local addresses, these are local. These are external. මේ ටික අපි කියනවා මේ private address. Internal address. මේ ටික අපිට ඇතුළේ පාවිච්චි කරන්න. මේ ටික පිට කට්ටියට පේන්නේ නැහැ. පිට කට්ටිය බලන්නේ පිට කට්ටිය දකින්න ඕන කමක් නැහැ.
but this address is the public address where we are connecting to the external world. I mean තමයි බාහිරවට සම්බන්ධ. අපි තවත් ටිකක් ගත්තොත් දැන් අපි දැන් ගත්තොත් අපි ටෙලිෆෝන් කෝල් ගන්නවනේ. දැන් අපි කොළඹ ඇතුලේ ටෙලිෆෝන් කෝල් ගන්නවා නම් අර 0.11 ගහන්න ඕනද? මේක ගහන්න ඕනේ. අපිට නිකම්මනේ 2යි ඕන නම්බරයක් ගහන්න යන්නේ අපිට ඒක ගහන්න. හැබැයි අපි පිට නගරයට ගන්නවා නම් අපි කොළඹින් ගන්නවා නම් ගම්පහ දිස්ත්‍රික්කේ ටෙලිෆෝන් කෝල් එකක් මොකද අපි ගන්න ඕනේ. අපි අනිවාර්යෙන් ගන්නනේ 0.3 ගහලා ගන්න ඕනේ. නැත්නම් අපිට කෝල් එක ගන්න බෑ. පේනවද? දැන් අපි සෙල්ෆෝන් එකට ගන්නවා නම් අනිවාර්යයෙන්ම ගන්න 0.7 කියලා ගහන්න ඕනේ අර නම්බරේ ගන්න. 7යි 1යි හරි 7යි 2යි හරි 7යි 5යි හරි 7යි 6යි හරි 7යි 7යි ගන්න. මොනවා සෙලුලර් ෆෝන්ස්. අපි හැබැයි අපි දැන් අපි උදාහරණයක් වශයෙන් අපි ඩයලොග් එකකින් ඩයලොග් එකකටම ගන්නවා නම් අර 0.7යි 7යි හරි 0.7යි මේක ගහන්න ඕනේ නැහැ. අපි නැතුව ගන්න පුළුවන්. it is within the same loop same service. අපිට මේක අත්‍යවශ්‍ය නැහැ. පේනවා? මේක ගහුවොත් වඩා හොඳයි. මොකද ගහන්න. But same thing applies here. If you are using some addresses to the local area, local loop, that is called the private addresses. If you are going to outside world, that is called the external or public addresses. There are two types of addresses. One is local, one is public. Or private and the public. Simply called private and public. I පොදුවේ කියන්නේ මේක මොකද්ද? private and public කියලා. පෞද්ගලික සහ පොදු. සමහරට කියනවා මේකට internal which use inside, external which use outside. පැහැදිලිද? එහෙනම් අපි ඒක නම් පොඩ්ඩක් ලියාගමු. What is internal and what is external? පොඩ්ඩක් ලියාගමු. පළවෙනි ලියාගමු private address. මම ඊට තියලා තියෙනවා අපි ඔය ටික පොඩ්ඩක් ලියාගමු. පැහැදිලිද? හරිනේ? තේරුණාද වැඩි? දැන් මේක තව තව උදාහරණ කතා කරන අපිට ගොඩක් කරන මේක තේරුම් ගන්න පුළුවන්. It's the private internal. මේ හරිය වචන මෙන්න මේ වචනේ. Information can be sent or received within the same network. තොරතුරු ලැබීම සහ යැවීම කළ හැක්කේ එම ජාල තුනදී පමණයි. ඇතුළේ ඒ ටික විතර පුළුවන්. පිටට යන්න බෑ මේක. දැන් අපේ ළඟ තියෙනවා නම් මෙහෙම මෙතන එක කෑල්ලක් මෙතන තව කෑල්ලක් තියෙනවා නම් මෙතන තමයි මේ කම්පියුටර් තියෙනවා නම් මේ ටික. මෙයාට මේ අතර ඕන දෙයක් කරන්න පුළුවන්. මෙයාට මෙතන ඕන දෙයක් කරන්න. හැබැයි මේ දෙන්න අතර තොරතුරු යවන එක පාස්වෙන් කරන්න බෑ. ඇයි මේක එක කොටසක් මේක තව කොටසක්. These are two different networks. Two different private networks. මේ දෙක වෙනස් පෞද්ගලික ජාල දෙක. ඒතර මෙයා යවන්න වෙන මොන හරි දෙයක් කරන්න ඕනේ. පැහැදිලිද? ඒක හරියට අපි රටකින් රටකට භාණ්ඩ යවනවා. දැන් රටකට භාණ්ඩ පාස්සේ යවන්න පුළුවන්. බෑනේ රේගුව හරහානේ ලොකු ලොකු නීති විතරනේ. හැබැයි අපේ රටේ භාණ්ඩේ අපි ලොකු එක්ස්ටෙන්ෂන් එකක් නැහැ. අපිට ඕනකම් ලංකාවට ඕන තරකට යවන්න පුළුවන්. නේද? ගිහින් බාර දෙන්න පුළුවන් කාලේ යවන්න පුළුවන්. හැබැයි පිටරටට යවනවා නම් මොකද වෙන්නේ? ගොඩාලු කරපුවා. ඒතර මේක දැන් මේක ප්‍රයිවට්. මේක රටක් වගේ. මේක තව රටක් වගේ. මේ දෙක අතර භාණ්ඩය වගේ මොකද වෙන්නේ? ටිකක් නීති රීති බලපානවානේ. මෙයා මෙතනින් එක්ස්ටර්නල්, මෙතන එක්ස්ටර්නල්, මෙතන එක්ස්ටර්නල්. අර රේගුව වගේ දැන්. දැන් මෙතන ලේසියෙන් එවන්න බෑනේ නේ. දැන් ඔය මිනිස්සු යද්දි ප්‍රශ්න තියෙනවනේ. දැන් අපේ රට ඇතුලේ හොඳට යන්න පුළුවන් කවුරු චෙක් කරනවද? කොළඹින් නුවරට හරි නුවරින් කොළඹට හරි මාතරට යත හැකි බලන්නේ නැහැ නේ. පාස්පෝර්ට් එක බලන අර එමුකුත් නැහැ නේ කතා. හැබැයි රටකට එහෙම යන්න බෑ. නේද?
අපිට ලොකු so this is private රට ඇතුලේ අපිට private හැබැයි තව රටක් කියන්නේ ඒක වෙනම private එකක් අපි මේ දෙක අතරේ දතු මාරු ගන්නවට පාසුවෙන් කරන්න පුළුවන් කමක් නැහැ අපි ඒ නිසා ඉගෙන ගන්න ඕනේ කොහොමද මේ දෙකවල අතරේ දත්ත හුමාරු කරන්නේ පැහැදිලිනේ right then we go for special things අපි දැන් IP address එක අපි දැන් ටිකක් දන්නවනේ මෙන්න මේ IP address ටික අපි කියනවා private addresses මම ලියලා තියෙනවා note එකේ සල්ලියා ගන්න ඕනේ note එකේ තියෙනවා මම අර classes ගැන කිව්වනේ classes පහක් තියෙනවා කිව්වනේ මේ මෙන්න මේ class එක වැදගත් වෙනවා so these three classes are very important we are discussing much more about classes later these three classes are very very important we are using them for our practical work D and E are not used for practical work so within these three classes these address ranges are reserved for private use මේ address පන්ති තුනේ මෙන්න මේ address එක වෙන් කරලා තියෙනවා අපි කියනවා මොනවද private address කියලා. ඒ කියන්නේ ඒක ඕන කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. ඕනකම. ඒක පෞද්ගලිකයි. තමන්ගේ ජාලය තුලදී තමන්ට මේවා පාවිච්චි කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ. හරි. හැබැයි මේ public address කියනවා මේ සීමාවෙන් පිට තියෙන ඒවා හැමෝටම පාවිච්චි ගන්න බෑ. ඒවා අපේ network එකේ computer එකට දාගන්න පුළුවන් කමක් නෑ. Public address cannot be used for your private computers. Those are public addresses used for public services. අපිට පුළුවන් පාවිච්චි කරන්න පුළුවන් පොදු සේවා වලට විතරයි. අපි සරල දෙයක් ගත්තා දැන් ටෙලිෆෝන් නම්බර්ස් නේද 19 වගේ අංක අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? අපිට ඒවා ගන්න බෑ. මොකද ඒවා public address. Public telephone numbers අපිට ඒවා ගන්න බෑ. හැබැයි අපිට ඕන නම්බර ඉල්ලලා ගත්තනේ කම්පැනි නේද? අනේ මට මේක දෙන්න පුළුවන් නම් ගත්තා. සීමාව කියලා දීලා තියෙනවා. පොදු නම්බර්ස් ඒවා වෙන් කරලා තින්නේ ඒවට පාවිච්චි කරන්න පුළුවන් කමක්. ඉතින් මේ ඇඩ්‍රස් ටික ගන්න රේන්ජ් එක මතක තියාගන්න. මතක තියාගන්න මම මතක කරලා පස්සේ කියා දෙනවා මතක තියාගන්න ක්‍රමයක් කියලා පස්සේ කියා දෙනවා. නිකම් එක මතක තියාගන්න. හරි. අයි පස්සේ මේ ක්‍රමය කියලා මතක තියාගන්න ක්‍රමය. we are getting this one again and again. අයි මේක නැවත නැවත ගන්නවා අපි. ඒ නිසා දැන්ට මේක අදහස නැහැ මතක තියාගන්න. then we go for the public address. Public address normally given by the ISP. අතන මේක දෙන්නේ මෙන්න මේ ආයතනෙ අයිනා කියන එකේ. Internet assigned number authority. මොන මං කියන්නේ server computer එක. සේවාදායක පරිකරණයක්. අපි දැන් හිතමුකෝ අපි තියෙනවා කියලා web server එකක්. web server එකක් ගැන හිතන්නකෝ. web server එකට අපිට පුළුවන් ද dynamic address දාලා තියන්න. web server එකට. එහෙම දාලා මොකද වෙන්නේ? web server එකට dynamic address දාලා තිබොත් මේ address එක නිතර වෙනස් වෙනවනේ. එහෙම පිටින් කනෙක්ට් කරන කට්ටියට කනෙක්ට් කරන්න ගියොත් මේ web server එකට කනෙක්ට් කරන්න පුළුවන් ද බැරිද? පහසුද අපහසුද? කරදරයක් නේ. අය මේ හිතමුකෝ කිසියම් කම්පැනියක් තියෙනවා. ඒ තමයි ටෙලිෆෝන් නම්බර් හිතන්නකෝ. එයා හැමතිස්සෙම මේ කම්පැනියේ ටෙලිෆෝන් නම්බරේ වෙනස් කරනවා. එතකොට මේ කම්පැනිත් එක්ක සම්බන්ධ වෙන කට්ටියට සම්බන්ධ වෙන එක පහසු වේද අපහසු වේද? හැමදේම ඔය නම්බර දාගන්නවා. නම්බරේ වෙනස් කරනවා නේද? එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලන්ට හරි අපහසුයි නේ. හිතන්න දැන් උදාහරණයක් මම ගත්තොත් මගේ ටෙලිෆෝන් නම්බරේ මම දන්න දේ මේක තමයි මගේ ටෙලිෆෝන් නම්බර. මම වෙනස් කරේම නැහැ. ඇයි? ළමයි කනේ මාව සම්බන්ධ කර ගන්නවා, ආයතන සම්බන්ධ කර ගන්නවා, දෙමව්පියන්. ඒ නිසා මම නම්බර වෙනස් කරන්නේ නැහැ. එතන මේ පොදු නම්බර්ස් කියනවා සීමාසක නම්බර ගණනක් තියෙනවා. ඒ ටික එක එක ආයතන වලට ආදර්ශන කවුද මේ අයිනා කියන එක. Internet assigned number authority ඒක ඇඩ්‍රස් එක පර්මනන්ට් දෙනවා. මේවා පර්මනන්ට් ඇඩ්‍රස් එකක්. ඒවා පහසුවෙන් වෙනස් වෙන්නේ නැහැ. ඒවා ටිකයි කියන්නේ. ඒතර ඒවා මේ ආයතන විශ්ින් අදාළ ආයතන වලට ආදේශ කරනවා. ඒ නිසා මේවා ගොඩක් වෙලාට කරන්නේ කවුද? මේ ISP නම් මේවා දෙන්නේ. ISP ඇඩ්‍රස් දෙලා කියනවා. එයා තමයි මේවා ආදේශ කරන්නේ. ඒ නිසා අපිට මේවා පහසුවෙන් හොයා ගන්න පුළුවන්කම තියෙනවා. අපිට මේවා ගන්න බෑ. දැන් මම ඉල්ලුවොත් මට දෙන්න පබ්ලික් එකක් මට දෙන්නේ නැහැ පබ්ලික් එකක්. ඒවා දෙන යම්කිසි ආකාරයක විශේෂිත වෙබ් සර්වර් එකකට. දැන් මම හැදුවොත් වෙබ් සර්වර් එකක් අන්න මට ඉල්ලත හැකි මට දෙන්න මේ වෙබ් සර්වර් එකට පබ්ලික් ඇඩ්‍රස්. මොකද ඒක මම පොදු සේවයට දානවා. I should put them to public service.
මට මේක පොදු සේවයට දානවා. මම උදාහරණයක් දෙන්න දැන් අපිට දැන් ප්‍රයිවට් බස් කියලා කියන්නේ ඇත්තටම ප්‍රයිවට් බස් වල කරන්නේ පබ්ලික් සර්විස් එකක් නේද? ප්‍රයිවට් බස් කිව්වට ඒවා අයිතිකාරයෙක්ට ඒවා කරන්නේ පොදු සේවයක් නේ. ඒක හැම කෙනෙක්ටම පාරට බස් එකක් දාලා මිනිස්සු අරගෙන යන්න පුළුවන්ද හිට මේක? බෑනේ. ඒකට අවසර ගන්න ඕනේ. ඒක ලියාපදිංචි කරන්න ඕනේ. ඒ වගේ මේ පබ්ලික් ඇඩ්‍රස් වලට යම් කිසි ආකාරයක පොදු සේවයක් කරන නිසා ඒවා අපි නියමිත ක්‍රියාපටිපාටියෙන් අනුව ගන්න. පැහැදිලිද? අපි ඒක ලියාගන්න නම් පේජ් එකක්. ඔය පේජ් එක ලියා ගන්නකො එහෙනම් නේද? ඔය ඉස්සරේ ලියා ගන්නකො පබ්ලික් ඇඩ්‍රස් කියන්නේ. ප්‍රයිවට් ඇඩ්‍රස් රේන්ජ් එක පොඩ්ඩක් මතක තියාගන්න දැනට මම ෂෝට්කට් මෙතඩ් එකක් කියලා දෙනවා මතක තියාගන්න පස්සේ කියා දෙනවා දැන්ට අරක නිකන් නේද ක්ලාස් 3 අපි තාම කරන එක අපි ක්ලාස් 3 නැතුව මේක කරන්න අමාරුයි ක්ලාස් 3 කරාම අපිට පහසුවෙන් මතක තියෙනවා මොකද අපි තාම ක්ලාස් එක ගැන දන්නේ නැහැනේ මේ මූලික හැඳින්වීමක් කරගෙන යන්නේ මේකේ සමහරක එකපාරටම තේරෙන්නේ නැහැ මොකද මේකේ යට තව ටිකක් ඉගෙන ගන්න යාර ඒ ටිකත් එක තමයි මේක තේරෙන්නේ ඒ නිසා අපිට මේ මූලික අපි හැඳින්වීමක් කරන නිසා අපිට මේක මතක තියාගන්න සරලව අපි තව විස්තර කරන එක ගත්තාම මේවා සමහර ඒවා අපිට හොඳින් තේරෙනවා. අපි බලමු තව ඉස්සරහට යද්දී නොතේරුනොත් අපි මොකද කරන්න කියලා. But when you discuss more factors you get better understanding of these things. මේ රූපෙ දිහා බලන්නකො. මේ රූපෙ දිහා බලන්න. මම මේ රූපේ ඇඳලා දෙනවා ඔයගොල්ලන්ට. නෝටේ ඇඳලා තියෙනවා. ඇඳලා දෙනවා රූපේ. මෙන්න මේ ටික අපි කියන්නේ මෙන්න මේ ටික අපි කියන private අපේ network. private network. මේ තමයි ප්‍රයිවට් නෙට්වර්ක් එක. බලන්න අපේ මැෂින් කීපවල මේක එක ඇඩ්‍රස් දාලා තියෙනවා. මේක 13 මේක 11 මේක 12 මේක 14. නෝඩ කොනේ මේ මුල් ඉලක්කම සමානයි මේකේ හරි. වෙනස් වෙන අන්තිම ඉලක්කම. දැන් මම මෙතන තමයි මේ කනෙක්ට් වෙන බේස් පොයින්ට්. ඒකද මේ ඇඩ්‍රස් එක තමයි. කියන්නේ මේ බලන්න මුල් ඉලක්කම සමානයි මේකෙත් නේද? බේස් පොයින්ට්. දැන් මේක තමයි අපි කියන්නේ එක්ස්ටර්නල් ඇඩ්‍රස් එක. මේ public address මේක private address මේක private address නැත්නම් internal address මේක external address so මේක private address public address මේ බාන මේ connect වෙන address එක මේක තියෙන්නේ අර සීමාවෙන් පිට ඉතින් මේ රූපේ මම note එකේ ඇදලා තියෙනවා ඔය IP address එක දාගන්න I have drawn this diagram in your note so you can note it down the IP addresses. එතකොට මේ ටික private network එක
මේ ටික ප්‍රයිවට් නෙට්වර්ක් එක පෞද්ගලික ජාලය වලින් එළියට යන්නේ මොකද්ද මේක බාහිර පරිසරය බාහිර අරක අභ්‍යන්තරය දැන් මෙන්න මේ උපකරණ අපි කියනවා net router කියලා network address translation router කියලා කියන්නේ මේකට network address translator කියලා කියන්නේ මේකට network address translator ජාල ලිපන පරිවර්තන router කියලා කියන්නේ නැත්නම් මං හසුලා මෙතන අන්තර්ජාලය internet is here so we have a special router here which will translate your private address to public address. එතනම ඒ කියන්නේ පොඩි matching එකක් කරන්නේ. මේ ටික පැහැදිලිද? ප්‍රශ්න ගැටලු මොනවාවත් තියෙනවද? ඔක්කොම 168ක් තියෙනවා. 192යි 168යි 1 1 2 1 3 1 4 මෙතන 192 168යි 257. මේවා යම් යම් නීති පස්සේ යන නීති මේක 257 නීතියක් තියෙනවා මේක අනිවාර්ය 257 වෙන්න ඕනේ. හරි. මේක වෙන එකක්. මේක පබ්ලික් එකක් නේ. මෙතන ලියන්න පබ්ලික් කියලා. ලියන්න ප්‍රයිවට් කියලා. public IP address මෙතන private IP address. ඒ දෙක ලියලා තියාගන්න. වචන දෙක ලියලා තියාගන්න. private එකයි public එකයි internal external. මේ ටික පැහැදිලිද? ප්‍රශ්න ගැටලු මොනවාවත් තියෙනවද? මේක public. external කියන්නේ public. external means public. බාහිර public. internal කියන්නේ private. පැහැදිලිද? හරි එහෙනම් අපි අද ඔතන නතර කරමු. අපි ලබන සතියේ ඔතෙන් පස්සේ ඉස්සරහට යම්. So we want to discuss about the default gateway. අපි ලබන සතියේ කතා කරනවා මේ පෙර නිමි මං හසුරුව ගැන. අපි ගොඩක් මේක ගැන කතා කරන දේවල් අපි ලබන සුමාන කතා කරනවා. එහෙනම් අපි අද අවසන් කරමු. We'll meet on next week.